Good evening, everyone, and greetings. We want to welcome you on behalf of the World Needs a Father and the Center Church. And we're looking forward to a very, very special time this evening. We සැම know කෙනෙකුම ඉතාමත් මාත්‍ර මේ සන්දේදී පිළිගන්නවා World is a Father සහ Center Church සභාව විසින් මම විශ්වාස කරනවා අපි ජීවත් වෙන්නේ අභියෝගාත්මක කාලයක ඒ වගේම අපි මේ කාලේදී බලාපොරොත්තු වෙනවා මේ සන්ධ්‍යාවේදී අපගේ හදවත් වලට මහත් අභියෝගයක් ගෙනින්න යනවා මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ අපේ හදවත් වලට මහත් වෙනසක් ගෙනින්න යනවා ඒ වගේම අපේ ජීවිතයේ මේ යෘත්තුව වෙනස් කරන්න යනවා කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන් මේ දේශය තුල මේ සන්ධ්‍යාවේදී විතාමත් විශේෂ පුද්ගලයෙක් අප සමග ඉන්නවා ලොකු ගෞරවයක් මේ දේවදාසය අප සමග සිටීම සාමාන්‍යයෙන් කතා කරලා කියන දේ තමයි මම දැනගන්න පැමිණි දේ ඉදිරියේ අවුරුදු දෙකක තුනකට ඔහුගේ දින දර්ශනය සම්පූර්ණ වෙලා ඉවරයි මම විශ්වාස කරනවා මේ අවස්ථාව අපිට ලබා දීම දෙවියන් වහන්සේ දුන්නා කයිරෝස් කාලයයි කියලා ඒ වගේම මේ දේශය තුළ ගෝලත්වයේ ගොඩනගන්නටත් ගෝලත්වයේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් හම්බෙච්ච අවස්ථාවක් මේ දේශකයා ගැන යම් කෙටි සටහනක් දෙනවා නම් ඔහු තමයි Covenant Evangelical Free Church සභාවේ නායකත්ව පුහුණුකරුව ඒ වගේම ආරම්භකයා ඒ වගේම තමයි අන්තර්ජාතික ගෝලීය බිහිකිරීම සභා සංසදයේ ගෝලීය පුරෝගාමී නායකයා ඒ වගේම ඔහුගේ හදවතේ කාරණා දෙකක් තිබෙනවා අර්ථ විවරණය කරන දේශකෙක් ඒ වගේම නායකත්ව පුහුණුකරුවෙක් ඔහුගේ හදවත තියෙන්නේ ඒ වගේ අවස්ථාවක මේ යෘත්තුවල අපි දකින දෙයක් තමයි නායකයෙක්ට තමුන්ගේ නායකත්වය බාර දෙන අමාරු කාලයකදී ඔහුගේ නායකත්වය ඒ සභාවේ නායකත්වයේ වසර 25ක ජ්‍යෙෂ්ඨ පූජකතුමාව සිට ඔහුගෙන් පසු එන අනුප්‍රාප්තිකයාට යහපත් ඉතාමත් සමාදානයෙන් ගලා යාමක් ඇතුව බාර දුන්නා ඒ වගේම තමයි ඔහු ඒ නායකත්වයේ නායකයන් දෙදෙනෙක්ට බාර දුන්නා. ඒ සංස්කෘතිය ඉතාමත්ම යහපත්ව තිබෙනවා. ඒ ස්ථානයේ මහත් සමාදානයක් ඒ නායකත්වය තුල තිබෙනවා. ඒ වගේම ඔහු පොත් ගණනාවක් රචනා කළා වූ දේවදාසෙක් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ඔහු එක භාර්යාවකට ස්වාමි පුරුෂයාව සිටිනවා. ඇන් ඒ වගේම ඇයට දියණියන් දෙදෙනෙක් සිටිනවා. ඇමන්ඩා ඇන් බෙලිෂියා දුවල දෙන්නගෙන් ආශිර්වාද ලබලා තිබෙනවා. ඒ වගේම සහෝදරි ඇන් ඔහුගේ සේවයට ලෝක පුරා උපකාර කරනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩට ඔවුන් අත්වල් බැඳගෙන වැඩ කරනවා. මේ අවස්ථාවේදී අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමින් අපි ඔහුව පිළිගමු. මම විශ්වාස කරනවා ඔබ බොහෝ අයට අලුත් කෙනෙක් නෙමේ ගොඩක් අය මුණ ගැහිලා ඇති ඔහුගේ YouTube දැකලා ඇති පොත් කියවලා ඇති මම හිතනවා ඔහු ආගන්තුකයෙක් නෙමේ අපි කෙසේ වෙතත් මේ කාලය ආරම්භ කරන්න යනවා යාඥාවෙන් ඔහුට ආරාධනා කරලා බාර දෙන්න යනවා මේ සන්ධ්‍යාව අපේ ජීවිතයට ධනවත් කරන පොහොසත් කරන කාලයක් විතර නෙමේ අපි බලය අභියෝග කරන කාලයක් වෙන්නයි කියලා. අපි ආඥා කරමු. පියාණෙනි ඔබ වහන්සේගේ යහපත්කමත් ප්‍රේමයක් නිසා ස්තුති කියනවා. ඔබ වහන්සේ දුන්නා මේ කාලය නිසා ස්තුති කියනවා. පියාණෙනි අපි ආඥා කරනවා. ඔබ වහන්සේම ඔබ වහන්සේගේ දාසයට මඟ පෙන්වන්නට ඔබ වහන්සේ තබා තිබෙන වචනේ නිසා ස්තුති. ඔහුගේ හදවතේ වචනේ තබා තිබෙන නිසා ස්තුති කරනවා. ඒ වචනය අපිට ආලෝකමත් කළ මැනව අපිට පැහැදිලි කළ මැනව ශුද්ධාත්මයන්ෙනි ඒ වචනය මත ක්‍රියා කරමින් අපිට අපගේ හදවත් ස්පර්ශ කරන්න අපිට ඇහුම්කම් වෙන ස්කන්ධ ස්වාමිනි හදවතක් දෙන්න කීකරු වෙන හදවතක් අපිට දෙන්න කීකරු වෙන ආත්මයක් අපිට දෙන්න ඔබ වහන්සේගේ වචනේ පිළි අරගෙන කීකරු වෙන පිණිස ඔබ වහන්සේ උපකාර කරන අපිව නිවැරදි කරන්න අපිව නිවැරදි ස්ථානගත කරන්න ස්වාමිනි අද රාත්‍රියේදී හැම දේව දාසයෙක්ම හදවත් තුල ක්‍රියා කරන්නට ස්වාමිනී ඔබ වහන්සේ දී තිබෙනා වූ මහත් වැඩේ අපේ අතේ තබා තිබෙන වගකීම සමග හරියට ක්‍රියා කරන්න උපකාර කරන්න මේ දේශේ කරන්නට යන වැඩේ ගැන ඔබ වහන්සේ අපිට උපකාර කරන්න මේ දේව දාසයට ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ පරමාර්ථය ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන කාරණා විපාක සිදුවන පිණිස ආඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. Over to you, Reverend Edmund. Looking forward to hearing you this evening. Thank you.
Yeah, I am so delighted to be with you. ඔබ සමග සිටීම මහත් ප්‍රීතියක් මම බලා සිටියා මේ දවස්වල ලැබෙනතුරු පාස්ටර් නිරෝෂන්ට ස්තුති කියනවා ඔහු දුන්නා වූ හඳුන්වා දීම ගැන ඔහු කරුණාවන්ත පුද්ගලයෙක් වසර කිහිපයකට ප්‍රථමයෙන් මට ගෝලත්ව I came to the hotel room. It was on the 17th floor, and I put my bags down and මම හෝටලෙට ඇවිල්ලා මම බලාගෙන සිටියා මම ඒ ස්ථානේ එළියට බලපුවාම නගරේ පේන්න තිබුණා මම යාඥාවෙන් නමස්කාරයෙන් ස්වාමීන් වහන්සේතුල්ලා හිටියා මම ගායනා කරා Shine Jesus Shine කියන ගීතිකාව මම ස්වාමීන් පියාණන් වහන්සේගේ මහිමයත් සත්‍යතාවයත් මේ නගරේ මත තිබෙන කරා අපි යාඥා කරමින් සිටියදී එකපාරටම මං ඇස් දෙකලා ඇරලා දකිද්දී නගරේ දෙස බලාද්දී නගරේ දෙස මහත් බරක් මට දුන්නා. ඒ ස්ථානයේ පෙනුන නිවෙස් මිනිස්සු ගැන මහත් බරක් ඇති කරා. ඒක මහත් හැඟීමක් මට ඇති කරා. මම ගායනා කරද්දී Shine Jesus Shine කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේගේ ආලෝකය එවන්ට මේ නගරයට මම මෙලෙස යාඥා කරද්දී නගරය ගැන යාඥා කරද්දී මම දැක්කා ඒ සන්ධ්‍යා කාලේදී දරුවෝ එහෙම ගමන් කරනවා මම පියෙක්ව සිටියා මේ පාසල යන දරුවෝ දැක්කම මගේ හදවත පිරිගුණා මම පියෙක් ලෙස මම නගරය ගැන නිවෙස් ගැන මේ ළමයි ගැන යාඥා කරමින් සිටියා එක පාටම මගේ හදවත පිරුණා එක ප්‍රශ්නයකින් මම මේ සුභාරංචිය කියන්ට යන්නේ කවුද මේ අය ගැන මම අඬන්න පටන් ගත්තා මම ඒ මහල් 17 පල්ලහැට ගිහිල්ලා ඒ දරුවන්ට කතා කරන්න උවමනා වුණත් ඉන්දුනීසියානු භාෂාව මම දැනගෙන හිටියේ නෑ මම දන්නේ නැහැ කතා කරන්න මම යාඥා කරා ස්වාමිනී මේ නගරයට තියෙන බලාපොරොත්තුව මොකද්ද මේ නගරේ අනාගතයට තියෙන බලාපොරොත්තුව මොකද්ද මම යාඥා කරමින් හිටියා මගේ හදවත බලෙන් පිරුණා මම අඬන්න පටන් ගත්තා මම ස්වාමින් වහන්සේ ඉදිරියේ අඬමින් සිටියේදී සුභාරංචිය ප්‍රකාශ කරන්න ඕන කියලා යාඥා කරපු ගමන් එක පාට මගේ දකුණු අත පැත්තේ ඈතින් මම දැක්කා කුරුසියක් තිබෙනවා සභා ගොඩනැගිල්ලක කුරුසියක ස්වාමීන් වහන්සේ මට කතා කරා පුතා මේ තමයි මගේ උත්තරය මේ නගරයට බලාපොරොත්තු වෙන දෙන පිළිතුර තමයි සභාව ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩනැගෙන සභාව මම යාඥා කරන්න පටන් ගත්තා නැවතත් මම කිව්වා ස්වාමිනී අපි නම් පිළිතුර එහෙනම් අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මොකද මම දකිනවා සභාවේ තියෙන මානසිකත්වයේ බෙදීම මම දකිනවා දුර්වලකම මම දකිනවා සභාව තුල වසර 25ක් කාලයක පාලකවර අත්දැකීමක් තිබෙනවා මම දන්නවා සභාවේ තිබෙන දුර්වලකම කොහොමද එහෙනම් මේ දුර්වල සභාව කොහොමද පිළිතුරක් වෙන්නේ ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා පියාණන් මං කිව්වේ නැහැ නුඹට සභාව තමයි උත්තරේ කියලා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින සභාවයි පිළිතුර ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නා වූ සභාව තමයි එතන තමයි අත්තිවාරමක් තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සභාවට එකමුතුකම තිබෙනවා එතකොට විනාශ වෙන අය සෙනගට බරක් තිබෙනවා ඒ ස්ථානයේ මෙහෙවරක් තිබෙනවා එතකොට ධර්ම දූත මෙහෙවරක් තිබෙන සභාවක් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නකොට ඔවුන් මුදව ගන්නට යනවා මම ඒ දවසේ මගේ ජීවිතේ නැවත ලළුතින් බාර කරා ගෝලාත්වයට මේ බර මට කවදාකවත් අමතක වුණේ නැහැ ලෝකෙට ක්‍රිස්තුස් වහන්සේ ආවා අවශ්‍යයි ලෝකෙට තියෙන පිළිතුර තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නා වූ සභාවයි ක්‍රිස්තුස් වහන්සේව දෙන්න පුළුවන් ලෝකෙට දැන් මේ අවස්ථාවේදී අපි සතිවාරය ආරම්භ කරමු සභාවේ සැබෑ වාතාවරණය ඒ වගේම දෙවියන් වහන්සේ සභාව තුල මොනවද කරමින් සිටින්නේ එතන යහපත් ආරංචියක් සහ නරක ආරංචියක් තිබෙනවා. පළවෙනි කාරණාව මම කියන්න නරක ආරංචිය මොකක්ද? සභාවේ වාතාවරණය මොකක්ද? තත්ත්වය මොකක්ද? මම සභාවේ තත්ත්වය දෙස බලපුවාම ගෝලත්වයට සභාව කෙසේ සූදානම්ව සිටීද? මම ලෝකේ ඉන්නා වූ නායකයන්ගෙන් සභා නායකයන්ගෙන් අහනවා මේ ප්‍රශ්න දෙක. ගෝලත්වයට සභාව කෙසේ සූදානම්ව සිටිනවද? මම ඒ ගැන අහන පළවෙනි ප්‍රශ්නේ තමයි තමන්ව පෝෂණය කරගන්නා වූ ගෝලයන් ප්‍රතිශතය කීයක්ද? ඒකෙන් අදහස් කරන්නේ ආත්මික වර්ධනයේ පිණිස තමුන්වම පෝෂණය කරගන්න පුළුවන් සෙනග කොච්චර ප්‍රතිශතයක් හැටියට ඉන්නවද සභාවේ? බොහෝ පාලකවරුන්ට කතා කරපුවාම
ලෝකේ ඉන්න විවිධ නායකයන් ඒකෙන් අදහස් කරන්නේ ආසියාව, යුරෝපය, ඇමරිකාවේ, ලතින් ඇමරිකාව, බ්‍රිතාන්‍ය විවිධ පළාත්වල මේක තමයි සාමාන්‍ය අදහස එන්නේ මේ සමීක්ෂණය. මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් සභාවේ වාතාවරණය. ඔවුන් කියන දේ තමයි සභාවේ ඉන්න ඇදලිවතුන්ගෙන් 8-12 අතර ප්‍රමාණයක් තමයි සභාව තමන්වම පෝෂණය කරන ගෝලයන්ගෙන් පිට වෙන්නේ. තවත් විශේෂ සභාවන් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට 45ක් විතර තමන්ව ගොඩනගා ගන්නවා ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය වශයෙන් 8-12 අතර ඉන්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි සභාවට පැමිණෙන සභාවට පැමිණෙන මනුෂ්‍ය ඇදලිවන්තයන්ගෙන් තමන්ව ගෝලයත්වය ගෙනෙන්නා වූ අන්‍ය ආයව ගෝලත්වයට ගෙනෙන්නා වූ අය කීයද කියලා අහුවම 2%, 3%. ඔබට තේරෙනවද 10% තමයි තමුන්ව පෝෂණය කරගන්නේ, 90% තමුන්ව පෝෂණය කරගන්නේ නැහැ. ඒ වගේම 2%, 3% තමයි තමන් ගෝලයන් බිහි කරන්නේ, 90% ඉතුරු ප්‍රමාණය ගෝලයන් ගොඩනගන්නේ. මේක තමයි සභාවේ තත්වයේ තිබෙන්නේ. එහෙනම් මේ සභාව තුළ විශාල වැඩක් කරන්න තිබෙනවා පාලකවරුන් සහ නායකයන් හැටියට. එහෙනම් අපි කැපවෙන්න ඕන නායකයන් සහ දේවදාසයන් හැටියට, මෙහෙවරක් තියෙන දේවදාසයෙක් හැටියට, පාලකවරයෙක් හැටියට, ගෝලයන් බිහි කරන්නෙක් හැටියට අපිට වගකීමක් තිබෙනවා. එහෙනම් තමයි පළවෙනි කාරණාව තමයි සභාව මුදව ගන්න ඕන. ජේසුස් වහන්සේ පැමුණුනේ ගලව ගන්න මුදව ගන්නට විනාශ වෙන්නන්න. දැන් ක්‍රිස්තුස් වහන්සේ තුළ සභාවන අපේ නම් අපි තමයි මේක මුදව ගන්නට තිබෙන්නේ. දේව දූතයන් වෙලා නැහැ. උන්වහන්සේ එවලා තියෙන්නේ අපිව තමයි එවලා තියෙන්නේ මුදවා ගැනීමේ සේවයකට. ඒ වගේම මෙහෙවරකට අපිව කැඳවලා තිබෙනවා. ඒ ගෝලයන් බිහි කරන ගෝලයන් වන පෙන පිරිස. මේක තමයි ගෝලයන් බිහි කරන ගෝලත්වයේ වැදගත් වෙන්නේ. ගෝලත්වය සහ ගෝලත්වය බිහි කිරීමේ ගැන නිර්වචනයක් දෙන්න කැමති. ගෝලත්වය කියන්නේ ජේසුස් වහන්සේව අනුගමනය කිරීම. ජේසුස් වහන්සේ අනුගමනය කිරීම කාරණා හතරක්. ඒ කියන්නේ උන්වහන්සේව අඳුනා ගැනීම, උන්වහන්සේට ප්‍රේම කිරීම, උන්වහන්සේට සේවය කිරීම, උන්වහන්සේ වාගේ වීම කියන කාරණා හතර. පළවෙනි එක දැන ගැනීම, උන්වහන්සේව ප්‍රේම කිරීම, උන්වහන්සේට සේවය කිරීම සහ උන්වහන්සේ වාගේ වීම. මේ කාරණා හතර තමයි ගෝලත්වය කියන්නේ. කවුද ගෝලයන් සෑදීම කියන්නේ? ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අනුගාමිකයන්ව නැවත බිහි කිරීම. එහෙනම් උන්වහන්සේ අපිට අනර්ග මෙහෙවක් දුන්නා. උන්වහන්සේ ආධිපත්‍ය දුන්නා. ඒ කරුණ කොටගෙන දේශයන් ජාතීන් ගෝලයන් කරන්නට. නමුත් තත්ත්වය නරක ප්‍රවෘත්තිය තමයි සභාව ඒ වැඩේ නොකර සිටීමයි. ඒක තමයි ගෝලත්වය සහ ගෝලත්වයේ බිහි කිරීම ඉතාමත්ම වැදගත් වෙලා තියෙන්නේ. ඒක ඉතාමත් අවශ්‍ය වෙලා තිබෙනවා අද දවසේ. දෙවෙනි කාරණාව තමයි ගෝලීය සභාවේ වාතාවරණය තේරුම් ගැනීම. අද වන විට මිලියන 7ක් සභාවල් ලෝකේ පුරාවට තිබෙනවා සමීක්ෂණ වාර්තාවල් අනුව. මිලියන 7ක සභාවන් තිබෙනවා ලෝකේ පුරාවට. ඒ මිලියන 7න් මිලියන 4ක් පමණ මැරමින් තිබෙනා වූ සභාවන්. සමාවෙන්න මිලියන 4ක් එක්තැන් වූ එකතැන පල්වෙන්නා වූ සභාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ මිලියන 7න් මිලියන 2ක් පිරිහීගෙන යන මැරමින් තිබෙන සභාව. ඔවුන්ට අවශ්‍ය පෝෂණය නැති නිසා එක්තැන් වෙලා ඒවා වැහිගෙන යනවා. දොරවල් වහනවයි සභාවල් වල. ඒ මිලියන 7න් 4 මිලියනක් එක්තැන් වෙලා තියෙනවා. මිලියන 2ක් පිරිහීගෙන යන සභාවන්. ඒ අතර 1 මිලියනක් තමයි වර්ධනය වෙන සභාවක් තිබෙන්නේ. ඒකෙන් හැම සභාවක්ම නිරෝගී වර්ධනයක් පෙන්වුම් කරන්නේ. මෙන්න ගෝලීය සභාවේ තත්වය. ගෝලීය සභාවේ ගෝලත්වයේ ගැන කතා කරද්දි මේක තමයි අපිට තියෙන්නේ. දැන් තත්ත්වය සභාවේ වාතාවරණය තමයි සභාවට තම ස්ථාවරත්වය අහිමිවෙමින් පවතිනවා. කිතුනුවෝ සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්නේ. ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල ජීවිතයක් ගත කරන්නේ. අපිට බයිබලීය පදනම ගිලිහෙමින් යනවා කිතුනුවන්ගේ ජීවිතේ. අපි සැබෑව ජීවත් නොවන නිසා අපි සදාචාරාත්මක කාරණාවලදී අපි වැටීගෙන යනවා, මිශ්‍ර වෙමින් පවතිනවා. අපිට ආත්මික
ස්වාමින් වහන්සේට සැබෑ යටහත්කමක් නැති වීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙන මට්ටමේ නැහැ. සභාව තුළ ක්‍රිස්තුස් වහන්සේට යටත් වූ ජීවිත නැති වීගෙන යනවා. ඒක තමයි සභාවේ වාතාවරණය. මේ ගෝලීය සභාව දිස බලද්දී තව කාරණාවක් දකින්න වෙහෙසට පත් වුණා වූ නායකත්වයක් සිටිනවා. ඒගොල්ලන් සේවය කරනවා තමයි. නමුත් අභ්‍යන්තරයේ හිස්කමකින් පිරීලා ඒ හිස්කම සමග ඒ හිස්කම නිසා සේවය ඉතාමත් අමාරු වෙලා තිබෙනවා. ඔවුන්ගේ සේවයේ වැඩේ බරක් වෙලා තිබෙනවා. මහත් වැඩක් මහත් වෙසක් දක්වනවා. අපේ සභාවල් වෙහෙසට පත් වූ නායකයන්ගෙන් අධෛර්යයට පත් වුණා වූ නායකයන්ගෙන් පිරීලා තිබෙනවා. ඒක තමයි තිබෙන නරක ප්‍රවෘත්ති. ඇයි මම මේ නරක දුක්ඛිත ප්‍රවෘත්තියකින් පටන් ගත්තේ? අපි සභා තත්ත්වයේ දැක්කේ නැත්නම් අපි තේරුම් ගන්නට යන්නේ නැහැ. මේ ඉක්මනින් කළ යුතු වැඩේ ගෝලත්වය කියලා අවබෝධ කරගන්නට යන්නේ. අපි සභාව නැවතත් බයිබලීය පාදනමට එන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන තැනට එන්න අවශ්‍ය. නැත්නම් ගෝලත්වයේ වැඩසටහනක් වෙන්න යනවා. අපිට අමතක වෙන්න යනවා මිදීමේ වැඩේ සේවය මේකයි කියලා. මේක ගණනින් වැඩි කරගන්න එක නෙමේ. අපිට සැබෑ ආත්මික අත්තිවාරමක් එක්ක සදාචාරාත්මක දේව ධර්මයන්වල පදනම් වෙච්ච ජීවිත ගොඩනගන්න හම්බ වෙන්නේ. අපි මේ නරක පැත්ත දැක්කේ නැත්තම් ඇත්තටම මේ යහපත් ආරංචියත් ඒ වගේම අපිව කැඳවුවා වූ කැඳවීමක් දකින්න. මේක තමයි සභාවේ තියෙන වාතාවරණය. එහෙනම් මොකද්ද තිබෙන යහපත් ආරංචිය? පළවෙනි යහපත් ආරංචිය තමයි ජේසුස් වහන්සේ ජීවමානයි. අපිට මීට වඩා උතුම් ප්‍රවෘත්තියක් නැහැ. අපි නැවත නැගිටුණු ජේසුස් වහන්සේට විතරක් නෙමෙයි උන්වහන්සේ ජීවමානව ඉන්නවා. උන්වහන්සේ සභාවල් මිදෝමින් ඉන්නවා. ජේසුස් වහන්සේ නායකයන්ව ප්‍රාණවත් කරමින් අලුත් කරමින් තිබෙනවා. මේක තමයි ගෝලත්වයේ හදවත නැවත අලුත් කරමින් තිබෙනවා සභාව තුළ. උන්වහන්සේ ජීවමානයි. ජේසුස් වහන්සේ ජීවමාන නිසා ජේසුස් වහන්සේ සභා ජීවිතය තුළ ක්‍රියා කරන නිසා ජීවිත වෙනස් වෙනවා දකිනවා. මනුෂ්‍යයන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අපි දකිනවා. මගේ ජීවිත වෙනස් වෙනවා. වෙනස් වෙලා තිබෙනවා. ස්තුතියි පාස්ටර්. මම ඒ ගැන සන්තෝෂ වෙන්නේ. නමුත් ඔහුගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව හෝ දරුවන් ඇවිල්ලා කතා කරලා මගේ තාත්තා වෙනස් වෙලා තිබෙනවා, මගේ මාව වෙනස් වෙලා තිබෙනවා, මගේ ස්වාමි පුරුෂයා භාර්යාව දරුවන් වෙනස් වෙලා තියෙනවා කියලා මම ඒ ගැන ඉතා සන්තෝෂ වෙනවා. අන්න එතන තමයි විප්ලවීය වෙනසක් වෙන්නේ. ඒක නිකන් දිවා රාත්‍රී වෙනස අතර ඔහගේ පවුලේ සමාජිකයන් දකිනවා, මිත්‍රයන් දකිනවා, අනිත් අය දකින්ට යනවා වෙනස. ඒගොල්ලන් තමයි වෙනස පෙන්නේ. මෙන්න ඉස්සල්ලා ජීවිතේ දැන් ක්‍රිස්තුස් ගෝලත්වයට ඉස්සල්ලා මෙන්න ජීවිතේ ගෝලත්වයෙන් ජීවිතේ යට කරන්න යේසුස් වහන්සේට බාර දෙන්න ඉස්සල්ලා මේ ජීවිතේ මෙන්න ඊට පස්සේ වෙච්ච සම්පූර්ණ වෙනස යේසුස් වහන්සේ ක්‍රියා කරමින් යනවා. මම දකිනවා ජීවිත වෙනස් වෙනවා. මම අහනවා සාක්ෂි අහනවා දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, භාර්යාව ස්වාමි පුරුෂයන් කතා කරලා කියනවා මගේ දරුවා නැත්නම් භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා වෙනස් වෙලා තියෙනවා කියලා. ජේසුස් වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. උන්වහන්සේ නිකන් ගමන් කරමින් ඉන්නවා විතර නෙමෙයි එක එක්කෙනාව ස්පර්ශ කරමින්. උන්වහන්සේ ජාතීන් ස්පර්ශ කරනවා. අප්‍රිකා මහද්වීපය මහත් ගෝලත්ව ව්‍යාපාරයක් ආරම්භ කරමින් තිබෙනවා. ඒ ඇෆ්‍රිකන් ඩිසයිපල්ස් සමිට් කියන කණ්ඩායම සභාවන්ට ආරාධනා කරනවා පැමිණ ගෝලත්වය කරන්නට. ජේසුස් වහන්සේව අනුගමනය කරන්නට උන්වහන්සේගේ ආඥාව අනුව ගෝලයන් බිහි කරන ගෝලයන් වෙන්න කලේ චර්ච් එකේ ගෝලත්ව ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ස්ථානයේ පාලකවරුන් 3000ක් පුහුණු කරනවා. දහස් ගණන් ඇදහිලිවන්තයන් ගෝලත්වයට ගෙනෙන මිලියන කාලකට වඩා බලපෑමක් ඇති කරනවා. අප්‍රිකාවේ එක සභාවක් විතරයි. ඒ වගේ සභාවන් එකමුතු වෙමින් තිබෙනවා. ඒ අප්‍රිකානු ගෝලත්ව පුහුණුවට දෙවියන් වහන්සේ කැඳවනවා ගෝලත්වයට එන්ට නැවත හැරී එන්ට උන්වහන්සේගේ ආඥාවට. ලතින් ඇමරිකාවෙත් මේ වගේ ව්‍යාපාරයක් තිබෙනවා ගෝලත්වය. ලතින් ඇමරිකානු සභාවන් අතර ගෝලත්වයට ඔවුන්ව කැඳවනවා. ඒ වගේම ගෝලීය ඉවෙන්ජලිස්ට් සංසන්දනය
ලෝකෙ තිබෙනා වූ ඉවෙන්ජලිස්ට් සංසන්දයන් කැඳවනවා මේ දශකයේදී. ගෝලත්වය කරන පිරිස උන් නම් කරලා තිනවා දශකයේ ගෝලත්වයේ දශකයේ කියලා. Discipleship modules, discipleship training, discipleship emphasis, a discipleship movement. ගෝලත්ව ලෝකයේ මහද්දීපවල මේ වගේ ගෝලත්ව පුහුණුවක් ලෝකේ පුරාම සිදුවෙමින් තිබෙනවා. උන්වහන්සේ මේක අවදි කරමින් තිබෙනවා. උන්වහන්සේ කැඳවනවා බයිබලයේ කතා කරලා තිබෙන පදනම් වලට ගෝලත්වයට සභාවට එන්න කියලා. දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා. ඒක තමයි යහපත් ආරංචිය. අනිත් යහපත් ආරංචිය තමයි ස්වාමින් වහන්සේ තෝරාගත්තා වූ ස්වල්ප කණ්ඩායමක් ඉන්නවා. උන්වහන්සේ ඒ පොරොන්දුව දීලා තිබෙනවා. මා සමග බයිබලයට පෙරලා ගන්නට යෙසායා 37 වෙනි පරිච්ඡේදයට යෙසායා 37 31 සහ 32 කතා කරලා කියනවා යුදා මේක තමයි ඉතුරුවන්ට දුන්නා වූ පොරොන්දුව. යුදා වංශයෙන් ගැලවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළට පළ දරනවා ඇත. මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදී යන ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. සේනාවල ස්වාමින් වහන්සේගේ ජුවලිතය මිශ්‍රේෂ්ඨ කරන්නේය. මෙන්න පොරොන්දුව. ඒ ස්ථානයේ කියන ඉතුරු වූ සෙනගක්. මේ ඉතුරු වුණා වූ සෙනග බලවත් සෙනගක් වෙන්න යනවා. යෙරුසලමෙන් දෙවියන් වහන්සේගේ නගරෙන් දෙවියන් වහන්සේගේ සෙනග අතරින් ඉතුරු වූ සෙනගක්ව නැගිටවන්ට යනවා. අපි බොහෝ දහස් ගණනට මෙහෙ කරනවා. නමුත් අපි යාඥා කරමින් ගෝලත්වය කරන්නේ නැගිටින්න ඉතුරු වූ සෙනගක්. මේ අය මේ ගොඩනගන අය මුල් පහළට ඇද ඉහළට පළදරන්ට මොනවද මේකේ කතා කරන්නේ? ඒකෙන් අදහස් කරන්නේ මේ ඉතුරු වුණා වූ සෙනග මුල් ඇද පහළට ගමන් කරනවා. ඔවුන්ට ආත්මික පදනමක් තිබෙනවා. ඔවුන්ට සදාචාරාත්මක පදනමක් තිබෙනවා. බයිබලීය පදනමක් ආත්මික පදනමක් ගොඩ නැගෙනවා. ඒ පදනමත් එක්ක ඔවුන් පළදරන්ට යනවා. යහපත් ආරංචිය තමයි දෙවියන් වහන්සේ ජීවිත ස්පර්ශ කරමින් තිබෙනවා. සභාවල් ස්පර්ශ කරමින් තිබෙනවා. පරිවර්තනය කරමින් නවකරණය කරමින් තිබෙනවා. දෙවියන් වහන්සේ කැඳවනවා. අපි එකතු කරන්න මා විශ්වාස කරනවා ඊළඟ බදාදාවල් වල දෙවියන් වහන්සේ නායකයන් මේ මූවමන්ට් එකට කැඳවයි ඔබගේ හදවත ස්පර්ශා කරයි මේ කියන ඉතිරි සෙනගව ගෝලත්වයට ගෙන්ට. මේ ඉතුරු වුවන්ට තිබෙන පොරොන්දුව යෙසායා පොතේ තිබෙනා වූ ප්‍රධාන ගැන්වීමක් තිබෙනවා. කොහොමද ඔවුන්ගේ හදවත් යෙසායා පොතේ කතා කරනවා හිත තද වුණේ දෙවියන් වහන්සේගෙන් අහන් වුණේ. නමුත් දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ඉතිරි වූවන් සෙනගගේ යෙසායා 37 කතා කරලා කියනවා දෙවියන් වහන්සේ නැම් වැඩක් කරනවා. මේ ඉතිරි වූවන්ගේ කාරණාව තමයි ඔවුන් මුල් ඇද පහළට ගමන් කරමින් ඉහළට පළ දරනවා. මේක තමයි ගෝලත්වයට තිබෙනා වූ යතුරව තිබෙන්නේ. යතුර තමයි මේ ඉතුරු වූවන් නැත්නම් ගෝලයන් උදෙසා යාඥා කරන්න මේ අවස්ථානගත කරන්නට මේ ආත්මිකව කුසගිනිව තිබෙනා වූ ආත්මික වග දෙවියන් වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වන්නන්ව සූදානම් කරන්නට පුළුවන්. ඒක තමයි අපි ඉදිරියේ තිබෙන යහපත් ආරංචිය. මම ඔබ සමග බෙදා ගන්න කැමති මේ වැඩේ දෙවියන් වහන්සේගේ වළක්වන යක්ෂයාගේ ක්‍රියාව මේ අප මැදියේ තිබෙනවා. ගෝලත්වයේ ගැන තිබෙනා වූ වැරදි දුරු මත කීපයක්. මේ ක්‍රියාව නවත්වන්න උත්සාහ කරන වැඩේ යක්ෂයා උත්සාහ කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ආත්මිකව බලවත්ව සිටිනවා. සභාවමෙන් බලවත් දෙයක් පොළවේ නැහැ තවත්. දෙවියන් වහන්සේ මේ සභාව තුළින් තමයි මහත් පිබිදීමක් ඇති කරන්නට යන්නේ අවසාන කාලෙදී. දෙවියන් වහන්සේගේ සභාව මෙන් තවත් ආයතනයක් නැහැ. එතන තමයි දෙවියන් වහන්සේගේ බලය තියෙන්නේ. එතනින් තමයි සුභාරංචිය ගලාගෙන යන්නේ. ජේසුස් වහන්සේ තුල ගෝලත්වයේ ප්‍රකාශ වෙන්න යන්නේ. එතන තමයි ජීවිත පරිවර්තනය වෙන්නේ. මුදවගත් වූ සභාව තුලයි. ඒ ආත්මික ඉතිරි සෙනගත් එක්ක කොහොමද යක්ෂයා උත්සාහ කරන්නේ? පළවෙනි කාරණාව තමයි යක්ෂයා කියන සභාවට ගෝලත්වයේ ඊටමත් අමාරුයි අතහරින්ට. ඒක අමාරු නිසා අතහැරලා දාන්න. ඒ නිසා බොහෝ කිතුණුව කතා කරලා කියනවා මේ ගෝලත්වයේ කරන්න අමාරුයි. මේකේ පැටලෙන්න මං කැමති නැහැ.
මට ඕන කිතුණුවෙක් වෙන්න. මට යහපත් කිතුණුවෙක් වෙනවා. ඉරිදට යන්න පුළුවන් නම් ගීතිකාවක් ගායනා කරන්න දසෙන් කොටස දෙන්න ඒ ඇති මට. මට මේ වගේ ගෝලත්වයේ ගමනක් යන්න කැමති නෑ. කැප වෙන්න බෑ. ඒක අමාරුයි. ඒක බොරුවක් දන්නවද? මතක තියාගන්න. මම ඒකෙන් අදහස් කරන්නේ ගෝලත්වයේ පහසුයි කියලා. මම කියන්නේ මේකයි. ගෝලයක් නොවීම ජීවිතේ ඊට වඩා සීරු තත්වයට පත් කරනවා. ගෝලත්වය අමාරුයි. නමුත් ගෝලත්වය නොවීම ඊට වඩා අමාරුයි. ඇයි? ගෝලත්වය ආරම්භයේදී තමයි ටිකක් අමාරු වෙන්නේ. මොකද අපේ ප්‍රාණය ඉල්ලනවා ස්වාධීන ජීවිතයක් ගත කරන්න. අපි ආපුවාම තැනකට යටත් වෙන්න, ස්වාමින් වහන්සේට යටත් වෙන්න එක පාරටම ඒ හදවත ආපුවාම බලේ ගලාගෙන යනවා. ජීවිතේ මහත් වෙනසක් ඇති වෙනවා. ආත්මික පිපාසයක් කුසගින්නක් ඇති වෙනවා. එතන ප්‍රීතියක් හම්බෙන්න පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ තුල ගමන් කිරීමේ ප්‍රීතිය, ඒ ආලෝකේ ගමන් කිරීම ප්‍රීතිය, ජේසුස් වහන්සේත් එක්ක ගමන් කිරීමේ ප්‍රීතිය අපිට හම්බුනාම අමාරුනේ නෑ මේ ජීවිතේ. මේක තමයි ප්‍රීතිමත්ම ජීවිතය. මේක යක්ෂයාගේ බොරුවක්. අමාරුයි කියන එක. යක්ෂයා කැමති නෑ දකින්නට ගෝලයක් නොවීම ඊට වඩා සීරුයි කියලා. මොකද ගෝලයක් නොවීම අපි යහපත් කිතුණුවෙක් වෙන්න උත්සාහ කරනවා, පාලකවරයෙක් වෙන්න හදනවා, නායකයෙක් වෙන්න හදනවා. නමුත් අතුලාන්තයේ ගෝලයක් නොවුනහම අතුලාන්තයේ තියෙන හිස්කම වඳ භාවයක් තිබෙනවා. අතුලාන්තයේ දිගටම අඛණ්ඩ පොරබැදීමක් තිබෙනවා. අපි යටත් වුනහම ප්‍රීතිය තියෙනවා. දෙවෙනි මිත්‍යාව තමයි යක්ෂයා අපිට මුමුණන අපි කිව්වහම කතා කරලා ඔව් මම කැමතියි ගෝලයක් වෙන්න, ගෝලත්වයේ පෙරමුණට ව්‍යාපාරයට එන්න කිව්වහම අපිට කතා කරලා කියනවා ගෝලත්වයේ ස්වයංක්‍රීයවයි සිද්ධ වෙන්නේ. මහන්සි වෙන්න එපා. ඒක ස්වයංක්‍රීයව වෙනවා. මතක තියාගන්න ගෝලත්වයේ ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ නැහැ. ගෝලත්වය බිහි කිරීම අභිප්‍රායිකයි. අපේ අභිප්‍රාය කරගන්න ඕන, පරමාර්ථයක් තියෙන්න ඕන, විදිහක් තියෙන්න ඕන, සලස්මක් තියෙන්න ඕන. අපි නිකන් හිස්කමකින් ගෝලය බිහි වෙන්නේ. පුහුණුවක් අවශ්‍ය වෙනවා. අධිෂ්ඨානයක් අවශ්‍යයි. ආත්මික විනයක් අවශ්‍යයි. ඒක ස්වයංක්‍රීයව සිද්ධ වෙන්න යන්නේ නැහැ. අපිව වළක්වන පිණිස යක්ෂය ඇවිල්ලා කතා කරලා කියනවා අමාරුයි. අපි පටන් ගත්තට පස්සේ කියනවා ගණන් ගන්න එපා, නිකන් ඉන්න, ඒක ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. යක්ෂයාගේ තියෙන ලොකුම බොරුව තමයි මේ ගෝලත්වය ඇවිල්ලා විකල්පයක්. අපිට තෝරගන්න පුළුවන් ගෝලත්වය තුලින් යන්න හෝ නොයන්න. ඒක විකල්පයක්. ඔබට කිතුණුවෙක් වෙන්න පුළුවන් ගෝලයක් නොවි. ඔච්චර මහන්සි වෙන්න එපා, අඥාන වෙන්න එපා, මෙච්චර මිලයක් ගෙවන්න එපා. නිකන් කිතුණුවෙක් වෙන්න, ගෝලයක් වෙන්න ඕනේ නැහැ. ජේසුස් වහන්සේ විශ්වාස කරන ස්වර්ගයට යන්න ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ඒ බහුලත්වයේ ආශිර්වාදයේ, ප්‍රීතියේ ආශිර්වාදයේ, ගෝලත්වයේ ආශිර්වාදයේ අපිට නැති යන්න යනවා. හිතෝරගත්තොත් ඒක ගෝලත්වය අමාරුයි, ගෝලත්වය ස්වයංක්‍රීයයි, ගෝලත්වය විකල්පයක්. ඒක ගෝලත්ව විකල්පයක් නෙමෙයි, තෝරගන්න දෙන්න බෑ. ජේසුස් වහන්සේ අනකරා ගෝලයක් වෙන්න. අපි එහෙනම් තේරුම් ගත යුතුයි. දෙවියන් වහන්සේගේ වචනේ කැඳවා තිබෙන්නේ මොනවටද? මේ රාත්‍රියේදී මේ ගෝලත්වය ගැන තියෙන දුරු මත දුරු කරන්නට මම උත්සාහ කරනවා. මේක පැහැදිලි අදහසක් දෙන්න කැමති ගෝලත්වය කියන්නේ මොකක්ද කියලා. මන්ද ඒ ගෝලත්වය තුල දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුල තියෙන ප්‍රීතිය ලබා ගන්නට. ගෝලත්වය තුල අපි තේරුම් ගත යුතුයි අපි නිකන් කතා කර ඉන්නවා නෙමෙයි. අපි අපේ මම නැවතත් කියන්න. අපි කතා කරන දේ ගමන් කිරීම නොසෑහේ. මම පැහැදිලි කරන්නම්. අපේ ගෝලයක් වීමේදී යන්න ඕන ව්‍යාපාර අධීර 5ක් තියෙනවා. මෙන්න පළවෙනි ව්‍යාපාර නැත්නම් අධීර. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද? අපිට කතා කරන්න පුළුවන් ගෝලත්වයේ අපිට සුභාරංචිය ගැන කතා කරන්න පුළුවන්. අපි කතා කර ඉන්නවා. ඒක හොඳයි වගේ තමයි පෙන්නේ. දැනුම හොඳට තියෙනවා කියලා පෙන්නනවා. සමහරක් හිතුණු ජීවිතේ
ගොඩක් රට සඳහාපතින ඔබ කොච්චර හොඳ දේශකයෙක්ද ඔබ දැනුම තියෙනවා නම් ඔබගේ දැනුම පිරලා තිබෙනවා නම් නියම කිතුරෙක් හොඳ දැනුමක් තියෙනවා හොඳ පාලකවරයෙක් කියලා කතා කරනවා මොකද ඔබට කතා කරන්න පුළුවන් දක්ෂ ලෙස ඒක ඇවිල්ලා පළවෙනි අධීරය මේ කුඩා ලදරුවෙක් වගේ කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ හැබැයි අපි කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ අපි ගෝලයෝ කරන්න ඕනයි කී ඉඳලා හරියන්නේ අපි මොනවද කරන්න ඕන අපි කතා කරන දේ අපි ජීවත් වෙන්න ඕන දෙවෙනි අධීර ඒකයි අපි කරන්න උත්සාහ දරන්නේ අපි කතා කරන එක අපි කරන්න ඕන දේ කතා කරනවා වෙනුවට අපගේ කතාව අපගේ ගමන කර ගැනීමයි උන්වහන්සේගේ අපේ කතාව ගමනට යද්දී අපි ඔය යටහත් කරන්න ඕන අපි කතා කරන දේට ක්‍රියා කරන්න පටන් ගත්තාම ඒක හරි අසීරුයි ඔබ දක්ෂයෙක් වෙන්න පුළුවන් දුවන්ඩ තරුණයෙක් හැටියට නමුත් ඔබ වැඩි මහල්ලෙක් වුණාම ඔබගේ මනස වැඩි තරුණයෙක් වගේ හැබැයි දුවන්ඩ උත්සාහ කරපුවාම ඒ තරුණ කාලයේදී වගේ දුවන්ඩ බෑ ඔබගේ ශක්තිය නැහැ මොකද ඔබ හිතනවා කරන්න පුළුවන් ඔබ කියන දේ ඔබට කරගන්න බෑ ඒක කාරණා දෙකක්ව තිබෙනවා ඒක නිසා ඒක යටහත් කිරීමේ අත්දැකීමක් කොතෙන්ට එදිද අපි කතා කරපු දේ ජීවත් වෙන්න පටන් ගත්තාම කතා කරන දේ ජීවත් වෙන දේ අසීරුයි දැන් අපි එතනින් මොනවද කරන්නේ ඊළඟ අධීරයට ගමන් කරන්න අවශ්‍ය අපි ඉගෙන ගන්නෙ මොනවද අපි අපේ ගමන් කිරීමට ඉගෙන ගන්නවා තවත් වචනකින් අදහස් කරන්නේ නැවතත් දරුවෙක් වගේ ආරම්භ කරනවා නැවත අපි කියනවා ස්වාමිනී මම හිතනවා මම නිහඬ කාලය ගත කරනවා මේ සියල්ල නවත්තලා මම කැප වෙන්න යනවා දිනපතා නිහඬ කාලයකට මේක ආරම්භයේදී අමාරුයි දැන් මේක අපි වර්ධනයට ගමන් කරද්දී ගමන් කරන්න දිනපතා අපේ ජීවිතය තුළ වෙනස ආරම්භ වෙන්න පටන් ගන්න. ඒක පහසු වෙන්නේ නැහැ. මේක හැබැයි ප්‍රීතිමත් වෙනවා අපි බලෙන් සන්නද්ධ වෙන බලෙන් පවරන්ට යනවා බලය. කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒක හොඳයි නමුත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අපේ කතාව ජීවත් වෙද්දී අපි ඔය යටහත් කරනවා. අපි එතකොට තමයි තේරුම් ගන්නේ. දැන් තමයි මේ ගමන කොච්චර අමාරුද. ඊට පස්සේ අපේ ගමන් කරන්න පටන් ගද්දි හැමින්ම අපි නැවත ඉගෙන ගන්න අවශ්‍ය මේව කොහොමද කරන්නේ? ජූඩෝ වල ආරම්භකයා ඉතා දක්ෂයෙක්. ඒ කතා කරලා කිව්වා මම මැරුණාම මගේ බ්ලැක් බෙල්ට් එක මාව වල්ලන්ට එපා මගේ වයිට් බෙල්ට් එකෙන් වල්ලන්ට මොකද ඒකෙන් කියන්නේ මං ආරම්භකයෙක් ඉගෙන ගන්න කෙනෙක් ඒ ක්‍රීඩාව තුළ දක්ෂයෙක් ඔහුව වල්ලන්න එද්දි කියනවා මම ආරම්භකයෙක් වගේ වල්ලන්න මොකද මට නවත්තන්න ඕනේ නැහැ ඉගෙන ගන්න එක ඉගෙන ගැනීම නවත්තන්න කැමති නැහැ මම කැමති කමතා කරන්න කැමති පාලකවරුන්ට සහ දේව දාසයන්ට ඉගෙන ගන්න එක වර්ධනය වෙන එක නතර වෙන්න එපා මම වචනයට යන හැම වෙලාවකම මම යන්නේ ගුරුවරයෙක් හැටියට නෙමෙයි මම යන්නේ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්න පිණිස මම ඉගෙන ගන්නවා මේ ගමන් කරන්න හතරවෙනි අධීර තමයි අපි අපේ ගමන ගැන කතා කරනවා අපේ ගමන් කිරීමෙන් පස්සේ ඒ අපි බලය ලබනවා ඒ ගමන ගැන කතා කරනවා කතා කර කර හිටියාම කතා කර කර ඉන්න තුල ප්‍රතිඵලයක් නැහැ ඒක ඇතුලේ හරයක් නැහැ ඒක නිකන් ඇවිල්ලා හුමාලය වගේ. හැබැයි අපේ කතාව අප ගමන් කරන්න පටන් ගත්තාම දේවල් ගොඩ නැගෙන්න පටන් ගන්නවා අවංකකමෙන්ට පටන් ගන්නවා. අපි ඊට පස්සේ තමයි අපේ ගමන් කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ අපේ ගමන ගැන කතා කරන්න පටන් ගන්නවා. එතන තමයි අත්විවරම සැබෑකම ඇති වෙන්නේ. මේ හතරවෙනි ව්‍යාපාරයට අධීරයට ආපුවාම ඒ ගමනේ ඒ ආපු ගමනේ එනවා යටත්කම මු르දුකම ස්තුතිවන්තකම අපිට කතා කරන්න පුළුවන් ජේසුස් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ අලංකාරය තවත් අපි ගැන නෙමේ ජේසුස් වහන්සේ ගැන කතා කරන්නේ අපි දන්නවා මම ඒ ස්ථානේ නතර කරලා කියනවා මම කතා කරලා කියනවා ස්වාමිනී මට උපකාර කරන්න මේ ගමන යන්න මොකද එතකොට මගේ ගමන ගැන කතා කරන්න පුළුවන් සැබෑ ජීවිතයේ ශුද්ධාත්ම වහන්සේ මට කතා කරලා කියනවා
ස්වාමිනී මම ගමන යන්න උත්සාහ කරනවා ගමන ගැන කතා කරන එක එතනින් නතර වුණොත් උන්වහන්සේ කිව්වා නුඹට එක දෙයක් අඩුයි මං අහුව මොකද්ද කියලා. ශුද්ධාත්මයන් වහන්සේ කතා කරලා කියනවා මගේ වචනයේදී මාව 1 යොහන් 2:3 ඉඳලා 6ට ආපහු උන්වහන්සේ මඟ පෙන්වලා උගන්වන්න පටන් ගත්තා. මම ඔබට කියවන්නම් 1 යොහන් 2 වෙනි පරිච්ඡේදය 3 සිට 6 දක්වා. අපි උන්වහන්සේගේ ආඥාව පවත්වමු නම් යොහන් ඔහු සභාවට කතා කරනවා මොනවද අවශ්‍ය ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්න. ගෝලත්වයේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. උන්වහන්සේ තුල බැඳී සිටීම තමයි ආත්මික පරිණතකමට උපකාර කරන්නේ. යොහන් මේ ගැන තමයි කතා කරන්නේ. 1 යොහන් 2:3 සිට 6 දක්වා. 3 වෙනි පදයේ සිට අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම් අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමු. උන්වහන්සේ අඳුනමි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්. සැබෑවද ඔහු තුල නැත. නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද ඔහු තුල සැබෑවට ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි උන්වහන්සේ තුල සිටින බව එයින් දනිමු. උන්වහන්සේ තුල පවතිමි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරෙන්නාක් මෙන් හැසිරිය යුතුය. ඔබට පේනවද? ක්‍රිස්තුස් වහන්සේ ගමන් කළ ආකාරයෙන්ම ගමන් කරන්න ඕන අධ්‍යයන පහක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන දේ මුලින්ම අපි කතා කර ඉන්නවා. දෙවෙනි එක තමයි අපි උත්සාහ කරනවා. අපි කතා කරන දේ ජීවත් වෙන්න. තුන්වෙනි එක තමයි ඉගෙන ගන්නේ අපි ගමන් කිරීමට ඉගෙන ගන්නවා. ඊට පස්සේ හතරවෙනිව කතා කරනවා අපේ ගමන ගැන කතා කරන්නට ස්තුතිවන්ත හදවතකින්. නමුත් පස්වෙනි අධ්‍යයනයක් තියෙනවා. පස්වෙනි අධ්‍යයනය තමයි දෙවියන් වහන්සේ අපිව හුවමාරු කරන තැන වෙනස් කරනවා. උන්වහන්සේගේ කැඳවීමට ගෙනෙනවා. අපි උන්වහන්සේ ගමන තුල ගමන් කිරීමත් උන්වහන්සේගේත් එක්ක ගමන් කිරීමත් මොකද්ද වෙනස් වෙන්නේ? 1 යොහන් 2:6 කතා කරලා කියනවා. උන්වහන්සේ පවතිමි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරෙන්නාක් මෙන් හැසිරිය යුතුයි. මේක තමයි සැබෑ ගෝලත්වය. මේක තමයි මිත්‍යා මත දුරු වුණ අවස්ථාවේ උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරෙන එක. ඒක තමයි ගමන. සම්ප්‍රදාය නෙමේ, සභාව නෙමේ, ආගම නෙමේ, එඩ්මන්ඩ් චානු ගන්වන ගමන නෙමේ. සැබෑ ගමන උන්වහන්සේ ගමන් කරපු ආකාරයි සැබෑ ගමන. ස්වාමී යේසුස් වහන්සේ කොහොමද ගමන් කරේ මේ පොළවේ? උන්වහන්සේ යටත්කමින් සහ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන පිණිස ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ගමන් කරා. එලෙසයි උන්වහන්සේ ගමන් කරේ. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රේමයෙන් පිරුණා. පියාණන් වහන්සේගේ ආඥාවල් ඉෂ්ට කරා. පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරා. ඒ සියල්ල කරේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරීලා. අපි ඇවිල්ලා කතා කරලා කියනවා ස්වාමිනී අපිට මේක කරන්න බෑ. ස්වාමිනී ඔබ වහන්සේ අපිට උදව් කරන්න. අපි උන්වහන්සේගේ ගමන් කරන්න පටන් ගත්තාම කාටවත් බෑ නවත්තන්න. මම මගේ ගමන් කරනවා නම් මගේ දිහඬ කාලය ගත කරනවා දේව වචනේ කියවනවා ගෝලයන් කරනවා බයිබලයේ කියනවා මෙව්වා ඔක්කොම කියන්නේ මම මගේ ගමන යනවා. හැබැයි ඒක ගැන අපිට වර්ණනා කරන්න පුළුවන්. අපි උන්වහන්සේ ගමන් කරන්න පටන් ගත්තාම කාටවත් තමන් ගැන වර්ණනා කරගන්න බෑ. උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේගේ ඔබ කියනවා නම් උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා උන්වහන්සේගේ ආඥා නොපවත්වනවා සැබෑව ඔහු තුල නැත. එහෙනම් මොකද්ද පිළිතුර? අපි උන්වහන්සේගේ ආඥාව ඉෂ්ට කරමින් උන්වහන්සේගේ ගමන් කරන්නට. ඒකට පිළිතුර තමයි ජේසුස් වහන්සේ ගමන් කළ ආකාරයෙන් අපි ගමන් කරන්නට උන්වහන්සේ අනුව ගමන් කරන්න ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන උන්වහන්සේ මත සම්පූර්ණයෙන්ම රැඳී. ඒක තමයි ගෝලත්වය කියන්නේ. අපි කළ යුතු කැපවීම් තුනක් එක්ක මම අවසානයට එන්න යනවා. මගේ විවිධ නායකයන් ගෝලීය නායකයන් පුහුණු කරන අවස්ථාවේදී ඩේවිඩ් කොන්ෆීල්ඩ් කියලා නායකයෙක් ඩේවිඩ් කොන්ෆීල්ඩ් කතා කරා. ඔව් ගෝලීය ධර්මදාන සන්ධානයේ ඉන්නව ප්‍රධාන නායකයෙක්.
ඔහුගේ ඉන්න වූ කණ්ඩායම තුළ ගෝලත්ව ව්‍යාපාරයක් බිහි කිරීම සහ ගෝලයන් පුහුණු කිරීම ඔහුගේ වගකීම. ඔහු ඇමරිකානු මිෂනාරිවරයෙක් ලතින් ඇමරිකාවේ තමයි සේවය කරන්නේ. එක දවසක් අපේ සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය ඇහුවා. ඔබට පුළුවන් නම් ගෝල පාලකවරුන් කීප දෙනෙක් එකතු කරලා ඔවුන් සමග ගිවිසුමක් ඇති කරන්නට. ඒ අයගෙන් ඔවුන්ගෙන් ඉල්ලන්න පුළුවන් කාරණා තුන නම් ඒ ඉතාමත්ම වැදගත් කැපවීමේ කාරණා තුන මොනවාද? පාලකවරුන් නායකයන්ව එක ස්ථානයකට ගෙනල්ලා කැපවීමකට ගෙනෙන්න පුළුවන් නම් කාරණා තුනක් සම්බන්ධව වැදගත්ම කාරණා තුන මොනවා වේද? මං ගෝලත්වය ගැන දන්න හැම කාරණාවක්ම කාරණා තුනකට ගෙනල්ලා ඒක ක්‍රියාවට දාන්න පුළුවන් නම් මොනවද වෙන්නේ? මෙන්න පළවෙනි කාරණාව. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේව ස්වාමිත්වයට පැමිණවීම අපගේ මිදීමේ ක්‍රියාවේ ප්‍රමුඛ කාරණාව කර ගැනීම. ඒකෙන් අදහස් කරන්නේ අපේ ස්වාමින් වහන්සේ ගමන් කළා වගේ අපි හැම කෙනෙක්ම ගමන් කරන්නට අවශ්‍යයි. අපි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ස්වාමිත්වයට යටත් වෙන්න ඕන. මම තරුණ කිතුණුවෙක් වෙලා ඉදී වසර 30කට ඉස්සෙල්ලා මම හිතමින් සිටියා මම පසුබට වීමේ අවුරුදු 16 මම පසුබට වෙච්ච ජීවිතයක් ගත කරා. මගේ අවුරුදු 17 ගින්නෙන් තිබ්බා. නමුත් ඊට පස්සේ පසුබට වුණා. මං කතා කරලා කිව්වා ස්වාමීනි මට ඔබ වහන්සේව අනුගමනය කරන්න. මම ඉගෙනගත්තු පළවෙනි දේ තමයි ගෝලත්වය. අත්‍යවශ්‍යම දේ තමයි ස්වාමී ක්‍රිස්තුස් යේසුස් වහන්සේට ස්වාමිත්වය දීම. ඔබේ ජීවිතයේ සියල්ල කෙරෙහි ස්වාමිත්වය දීලා නැත්නම් උන්වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේ නෙමෙයි. මගේ ජීවිතයේ හැම පැතිකඩ උන්වහන්සේට යටත් කරන්නට අවශ්‍යයි. ලූක් 19:23 ප්‍රතිපත්තිය. ලූක් 9 වෙනි පරිච්ඡේද 23 වෙනි පදය. එතන කියනවා උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාගේ ආශාව වළකාගෙන දවස්පත තමාගේ කුරුසිය රැගෙන මානුවෙන්. මේක තමයි ගෝලත්වයට කැඳවීම. මේක තමයි මිලේ ගෙවන්න. කවුරු හරි එනවනම් මානුව එනවනම් ඔහුගේ ආශාව නවත්තලා මානුවෙන්ට. මේක තමයි උන්වහන්සේ අනුව යන හැම කෙනෙක්ම උන්වහන්සේ එක්ක යන්න අවශ්‍යයි. සියල්ල අතහැරලා එහෙනම් ඉවසීමෙන් යන්න අවශ්‍යයි ගෝලතේ. උන්වහන්සේගේ කුරුසිය දිනපතා දරාගෙන ගමන් කරන්න අවශ්‍යයි. උන්වහන්සේව අනුගමනය කරන්න අවශ්‍ය නම් දිනපතා උන්වහන්සේව අනුගමනය කරන්න. ජේසුස් වහන්සේත් එක්ක තිබෙන ඒ අනර්ග ගමන උන්වහන්සේ ස්වාමින් කරගෙන යද්දී බයිබලයේ කතා කරලා කියනවා යේසුස් වහන්සේගේ වචනවල අපි කුරුසිය ගැන සිතන්න අවශ්‍යයි. අපි කුරුසිය කියන්නේ කුරුසිපත් වෙන ස්ථානය. අපිට කුරුසිපත් වෙලා ක්‍රිස්තුස් වහන්සේට ජීවමාන වෙන්න. ඔබ මා කළ යුතු පළවෙනි කාරණාව තමයි බයිබලීය ගෝලත්වයේදී අපි සියල්ල ක්‍රිස්තුස් වහන්සේට යටත් කරන්න අවශ්‍යයි. උන්වහන්සේ අපේ ජීවිතයේ සියලු අංශවලට ස්වාමින් වහන්සේ වෙන්න. මේට අපි ගොඩක් යටහත් වෙන්න ඕන. අත්‍යවශ්‍යයි. ස්වාමිත්වය අපේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන. කොහොමද අපි ඒක කරන්නේ? ඒක කරන්නේ දිනපතා. වර්ධනය වෙන්නේ දිනපතා. අපි ඉගෙන ගන්න දිනපතා. අපි කුරුසිය ගන්න දිනපතා. දිනපතා කියන එක අතහරින්න බෑ ගෝලත්වයේ. ගෝලත්වයේ තිබෙන විප්ලවීය භාවය තමයි ඒක දිනපතා සිදුවන දෙයක්. උන්වහන්සේ අනුගමනය කරන්නට ඕන දිනපතා දිනෙන් දින. අපි ඒ දේ කරනවා නම් අපි වර්ධනය වෙන්න යනවා. මෙන්න පළවෙනි කාරණාව. අපි කැපවීමක් කරන්නට ජේසුස් වහන්සේ මගේ ජීවිතයේ ස්වාමින් සියලු අංශවල තවත් වචනකින් කියන කතා කරලා කියන්නේ අර බ්ලැන්ක් චෙක් එකක් හිස් චෙක් පතක් අත්සන් තබනවා. ඕනෑම වෙලාවක ඕනෑම දෙයකට මම ලෑස්ති. ඔබ ඕන ආකාරයකම ඕනෑම දෙයක් කරන්නට ඔබ වහන්සේ මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ. දෙවෙනි වැදගත්ම කාරණාව තමයි ආත්මික පරිණතභාවය අපගේ පිදීමේ ක්‍රියාවලියේ ඉලක්කය කරගන්න ඕන. ආත්මික පරිණතභාවය ඒක තමයි අපේ ඉලක්කය. පරිණතභාවය කියන්නේ ජුවලිතකම නෙමේ, ටැලන්ට් තිබීම නෙමේ, සභාවේ ඉන්න සංඛ්‍යාව නෙමේ, වෙන එකක් නෙමේ.
අපේ හැකියාව උගන්නන්නට තියෙන හැකියාව දේශනා කරන්නට හැකියාව මේක ආත්මික පරිණතත්වයේ ලක්ෂණයක් නෙමෙයි. ආත්මික පරිණතත්වය කියන්නේ එක කාරණාවයි. ඒ කාරණාව විතරයි. බයිබල් දැනුම ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. ආත්මික පරිණතකමේ තියෙන පරිණතකම තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය දැරීම, උන්වහන්සේ වාගේ වීම. එහෙනම් අපේ ඉලක්කය වෙන්න ඕන ආත්මික පරිණතභාවයයි. ආත්මික පරිණතභාවයේ සබාවට ගෙනියන්න පටන් ගත්තාම අපි ඒගොල්ලන්ව ආත්මික පරිණතභාවයට ගෙනියනවා, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට ගෙනියනවා. මේ ගැන කොලොස්සි පොතේ කතා කරලා කියනවා. කොලොස්සි පළවෙනි පරිච්ඡේදයේ 28 කොලොසි 1:28 සහ 29 කතා කරලා කියනවා. අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනුගතුකම් දෙමින් සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන්ද උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශ කරමු. ඒ හැර මා තුළ බලවත් ලෙස කරන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොර අල්ලමින් වීරිය කරමි. සභාව ආත්මික පරිණතභාවයට ක්‍රිස්තුස් වහන්සේ තුළ ගෙනා යුතුයි. ඒක තමයි දෙවෙනි අපි කැපවීම. වැඩසටහන් නෙමේ, පුහුණු නෙමේ. අපිට ඕ වැඩසටහන් පුහුණු ඕන වෙනවා. නමුත් අපේ ඉලක්කය තමයි ආත්මික පරිණත වෙන්න ඕන. තුන්වෙනි කැපවීම තමයි ආත්මික ගුණවීම, මිදීමේ ජීවිත රටාව කර ගැනීම. ආත්මික ගුණවීම මිදීමේ ජීවිත රටාව කර ගන්න ඕන. ආත්මික ගුණ වෙන්න අවශ්‍යයි. 2 තිමොති 2 මෙහෙම කියනවා. පෞල්තුමා කතා කරලා කියනවා බොහෝ සාක්ෂිකයන් ඉදිරියේ නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්නට සමර්ථ වූ විශ්වාස වූ මනුෂ්‍යයන්ට බාර දීපන්න. මම ඔබව ධෛර්යමත් කරන්න කැමතියි මේ රාත්‍රියේදී. අපි මේ ගෝලත්වයට එන්න අවශ්‍යයි. ඔව් අපි ඇසුවා අපේ අසුබ ප්‍රවෘත්තිය ඒකෙන් අධෛර්යමත් වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා සුභ ආරංචි ජේසුස් වහන්සේ ජීවමානව සභාව තුළ ක්‍රියා කරමින් ගෝලත්වයේ තුළ සභාව විප්ලවයක් කරමින් සිටිනවා. උන්වහන්සේ ක්‍රියා කරනවා. යක්ෂයාගේ බොරුව අපි ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යයි. ගෝලත්වය අමාරුයි කියන ඒක විකල්පයක්. ඒක ස්වයංක්‍රීය වෙනවා කියන බොරුව අපි අයින් කරලා දාන්න ඕන. ගෝලත්වය කියන සැබෑ ස්වභාවය අපි අල්ල ගන්න ඕන. ජේසුස් වහන්සේ ගමන් කළ ආකාරයට ගමන් කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ සත්‍යතාවය දැනගෙන ඒක සම්පූර්ණ කරන්න ජීවත් වෙන්න කොහොමද පියාණන් වහන්සේගේ කැමැත්ත කරමින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මත රැඳමින් තමයි ඒක කරන්න පුළුවන්. කොහොමද අපි ඒක කරන්න පුළුවන්? අපි කැපවීම් තුනකට එන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමීත්වයට එන්න ඕන. ඒක තමයි අපේ මිදීමේ ප්‍රමුඛ කාරණය. දෙවෙනි එක තමයි ආත්මික පරිණතභාවය. ඒක තමයි අපගේ මිදීමේ ඉලක්කය. ඒක තමයි අපේ ජීවිත රටාව. ආත්මික ගුණවීම. ඒක තමයි මිදීමේ ජීවිත රටාව කර ගැනීම. ආත්මිකව ලබන්ට ලෑස්ති කුසගිනිව ඉන්නා වූ අයව මේ අයව ගෝලත්වයට ගෙනල්ලා රැගෙන යන්න පුළුවන්. ඔව් අපි බහුතරයට සේවය කරනවා. නමුත් අපි ඒ ඉතිරි සෙනග ගෝලත්වයට ගේන්ට අවශ්‍යයි. ඒගොල්ලන්ව ආත්මික ගුණවීමට සලසන්න ඕන. මම ඒ 17 වෙනි තට්ටුවේ ඉඳලා යාඥා කරද්දී මං ඇහුවා ස්වාමිනී සභාවට තියෙන බලාපොරොත්තුව කුමක්ද? සභාව දුර්වලයි. දෙවියන් වහන්සේ කිව්වා සභාවට තියෙන බලාපොරොත්තුව තමයි ජේසුස් වහන්සේ අපි සෙනගව ක්‍රිස්තුස් වහන්සේට ගෝලත්වයට ගෙනීමයි. මම ඒ අවස්ථාවේදී නැවුම් කැපවීමක් කරා. මම කැප වුණා සභාව ගෝලත්වයට ගෙනෙන සභාවක් වෙන්න. ආත්මික පරිණතකමට ගෙනෙන්න, ආත්මික ගුණවීමට ගෙනෙන්න, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමීත්වයට ගෙනෙන්න. නැවත ඒ ජීවනයේ සභාවට ගෙන්න. මම යාඥා කරමින් ප්‍රශ්න අසන්ට අවස්ථාවක් දෙන්නම්. අපි යාඥා කරමු. පියාණනි ඔබ වහන්සේගේ වචන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ ගෝලත්වය කියන්නේ මොකක්ද කියලා අපිට ගැන්නුවා. යක්ෂයාගේ බොරුව ඔබ වහන්සේ ලිදරව් කරා සැබෑවට ඇතුල් වෙන්න අපිට මාර්ගය පෙන්වුවා. ස්වාමිනී ගෝලත්වය තුල මහත් ප්‍රීතියක් තියෙනවා. ස්වාමිනී ඒ ගෝලත්වය තුල තිබෙන මිදීම මහත්. ස්වාමිනී අපිට උපකාර කරන්නට ගෝලයන් වෙන්නත් අන් අයව ගෝලයන් කරන්නත් ඔබ වහන්සේ උපකාර කරන්නට යේසුස් වහන්සේගේම තුමුණ නාමයෙන්. ස්තුතිවන්ත වෙනවා පාස්ටර් එඩ්මන්.
අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් දෙන්න කැමතියි ඔබට. මේ අවස්ථාවේදී ප්‍රශ්න කිහිපයක් දැනටමත් අපිට ලැබී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ස්වයං පෝෂණය කරගන්නා වූ ගෝලයෙක් කියන්නේ මොකක්ද කියලා අහනවා. තමුන්ව පෝෂණය කරගන්නා වූ ගෝලයෙක් කියන්නේ පළවෙනි කාරණාව තමයි ඔහු ඇවිල්ලා තිබෙනවා දෙවියන් වහන්සේගේ මහිමාන්විත ස්වභාවය අඳුරගෙන එතනට යටත් වෙනවා. ඒ යටත් වීම තුළ ඔහු දේව වචනයට එනවා. දේව වචනය සැබවින් අධ්‍යයනය කරනවා. දේව වචනය අධ්‍යයනය කිරීමෙන් ඔහු තනියම දේව වචනය අධ්‍යයනය කරමින් ඔවුන් වර්ධනය වෙනවා. දැනුම ලබා ගන්නවානේ. මේකෙන් අදහස් කරන්නේ ජීවිත රටාවක් ඇති කරගන්නවා බයිබලයේ. දෙවියන් වහන්සේත් මුණ ගැසෙන තැනක්. ඔහු රැස්වීම් කරගන්න දෙවියන් වහන්සේ හම්බෙන්න ස්ථානක. ඔහුගේ දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවයන් උන්වහන්සේගේ වචනයත් එක්ක ගමන් කරද්දී ඔවුන්ව පෝෂණය කරගන්නවා. ඒක නිසා තමයි 4 වෙනි බදාදා දවසේදී පෙබරවාරි මාසේ කතා කරගන්නට යන මේ වචනයට ගමන් කිරීම ගැන කතා කරන්නට යන මේකේ තමයි ඉතා වැදගත් අත්විවරම් කොටසක් වෙන්න යන්නේ. අපි ස්වයං පෝෂණය කරගන්නා වූ කිතුණුවෙක් වෙන්න අවශ්‍යයි දේව වචනේ කරුණ කොටගෙන. ඒක දේව වචනේ කියවලා දැනුම වැඩි කරගන්නවා නෙමේ. දැනුම වැදගත් වුණත් මේ වචනේ අපේ ජීවිත රටාවක් කරගන්න උත්සාහ කරනවා. අපේ ආත්මය තුළ අපිව පෝෂණය කරගන්නවා. ඒ වගේම ප්‍රීතියෙන් පුරව ගන්නවා. අපේ ගැලවීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපි නමස්කාරය තුළ දෙවියන් වහන්සේව දකින්ට යනවා. උන්වහන්සේගේ මහිමාන්විතකම දකින්ට යනවා. ඒ සියල්ල දේව වචනයෙන් දැකලා එවැනි ජීවිතයක් ගොඩනගා ගන්නවා. තවත් ඇවිල්ලා තිබෙන ප්‍රශ්නයක් තමයි ගෝලයෙක් සහ කිතුණුවෙක් අතර තිබෙන වෙනස මොකක්ද? බොහොම ස්තුතියි. පළවෙනිම කියන්න කැමතියි සුභාරාංචියේ පොත්වල කතා කරලා කියනවා ගෝලයන් සහ කිතුණුවා කියන දේ හෝමාරුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට යොහන් 6 කතා කරලා කියනවා ජේසුස් වහන්සේව අනුගමනය කරපු ගෝලයන් ගැන කතා කරනවා. උන්වහන්සේගේ බොහෝ ගෝලයන් උන්වහන්සේව අතහැර ගියයි කියලා කතා කරනවා. නැත්තම් යේසුස් කිතුණුවන් කියන අයත් හැරි ගියා. කිතුණුවන් කියන නම ආවේ පසු කාලීනව. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරපු අය. මුලින් ඒක සුභාරංචි පොත්වල එහෙම පාවිච්චි කරනවා. නමුත් සභාව වර්ධනය වෙලා ඉස්සරහට යද්දී අපිට තේරෙනවා ජේසුස් වහන්සේව නිකං අනුගමනය කරලා උන්වහන්සේගේ ඉගැන්වීම් නිකං අහගෙන හිටියා කැපවීමක් වුණේ නැහැ. මේ වගේ අයත් ඉන්නවා කියලා දැක්ක. 2 තිමෝති 2:2 අපි දකිනවා පවුල්තුමා කතා කරලා කියනවා ඒ ස්ථානේ කියනවා මගෙන් ඉගෙනගත්තු දේ විශ්වාසවන්ත මනුෂ්‍යයන්ට බාර දෙන්න. මෙන්න ඒ විශ්වාසවන්ත ඉතිරි කොටස මෙන්න ගෝලයන්ගේ ලක්ෂණය. මම කියන්න උත්සාහ කරන්නේ මේකයි. දේව වචනේ සමහරක් ස්ථානවල සුභාරංචියේ ගෝලත්වය සහ කිතුණුවන් කියන වචන දෙකම එක කණ්ඩායමකට පාවිච්චි කරන්නේ නැත්නම් නමුත් සභාව වර්ධනය වෙද්දී පසු කාලිනව ගෝලත්වය ගෝලයන් කියලා හැඳින්වුවේ ජේසුස් වහන්සේගේ විශ්වාසවන්ත උන්වහන්සේට කැප වුණා වූ ගෝලයන් නැත්නම් උන්වහන්සේට විශ්වාසවන්තයි. එතන ගලාති 2:20 කතා කරලා කියනවා ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසිපත් වෙච්ච අය. අපිට කියන්න පුළුවන් දැන් බොහෝ කිතුණුවන් හිටියන් නමුත් ගෝලයන් ස්වල්ප දෙනයි. එකෙන් අදහස් කරන්නේ නමින් කිතුණුවන් වෙන්න පුළුවන්. නැත්නම් මානසික කිතුණුවන් ඉන්න පුළුවන්. බොහෝ සෙනගක් ඉන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් කියලා හඳුන්වා දෙන. නමුත් ඔවුන් ගෝලත්වයට ඇවිල්ලා නැහැ. දෙවියන් වහන්සේගේ ජීවිතය යටහත් ඔවුන් ගත කරන්නේ නැතිසර. ගෝලයා සහ ක්‍රිස්තියානි අතර වෙනස අන්නේ එකයි. තව ප්‍රශ්න දෙකකට හෝ තුනකට අවසර තිබෙනවා.
වර්ධනය වෙන සභාවක් කියන්නේ මොකක්ද ඔබට අනුව? බොහොම ස්තුතියි. දෙආකාර වර්ධනයක් තිබෙනවා. සංඛ්‍යාත්මක වර්ධනය තිබෙනවා. බයිබලයේ කතා කරලා කියන ක්‍රියාපොතේ දෙවියන් සභාවට එකතු කරා. අනිත් එක තමයි ගුණාත්මක වර්ධනය. ඒකෙන් කතා කරන්නේ පරිණතකම. මේ දෙආකාර වර්ධනය ආත්මික ප්‍රවර්ධනය ගණනින් වැඩි වෙනවා සභාව. ඒ වගේම පරිණතභාවය. ඒකෙන් කියන්නේ ගුණාත්මක වර්ධනය. අපි වර්ධනය වෙන සභාවක් කිව්වම ඒක දෙපැත්තක් තිබෙනවා. දැන් අපිට තියෙන භයානක දේ තමයි එකක් අතහැරලා එකක් අල්ලගන්න යෑම. සභාවල් තියෙනවා සමහරක් අය හිතනවා මගේ සභාව වර්ධනය වෙන සභාව මොකද සංඛ්‍යාත්මක වර්ධනය වෙනවා 3 ගුණයක් වුණා නැත්නම් 10 ගුණයක් වුණා. ඒ නිසා ඒ අය හඳුන්ව ගන්නවා අපි වර්ධනය වෙන සභාවක්. ඔව් ඒක වර්ධනය වෙන සභාවක් සංඛ්‍යාත්මකව. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ආත්මික පරිණතභාවය තුළ වර්ධනය වෙන උදාහරණයක් තමයි බොහෝ සභාවල් තිබෙනවා. උදාහරණයකට අප්‍රිකාවේ ගත්තාම අප්‍රිකානු බිෂප්වරු කියනවා අප්‍රිකාවේ ඉන්නවා කිතුණුවන් දහස් ගණනින් ඉන්නවා. නමුත් අපේ ප්‍රශ්නය තමයි ඔහු කතා කරලා කියනවා අපි පැතිරිච්ච සයුරක් වගේ ඉන්න අපේ සෙනග. නමුත් අපේ ගැඹුර අඟලක් විතරයි. දැන් ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තක් තිබෙනවා. ඒගොල්ලන් කතා කරලා කියනවා අපි විශ්වාසවන්තයි. අපි ගණන් සංඛ්‍යාත්මක වර්ධනය ගැන හිතන්නේ අපි ගෝලයෝ අපි සැබෑ ගෝලයන් මේ වගේ පැත්තකට යන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕන මහත් අස්වැන්නක් තියෙනවා ලෝකේ. මහත් ආත්ම ගණනාවක් ගලව ගන්න තිබෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ අපි ගෝලයන් 10 දෙනෙක් එක්ක ඉන්නවා පසුගිය අවුරුදු 25 පුරාවට. ඔබ යනවා නම් ඒ අස්වැන්නේ භූමියට ගිහිල්ලා 10 දෙනෙක්ව තියාගන්නවා නම් ඒක වර්ධනයක් නෙමෙයි. අපි විශ්වාසවන්ත වෙනවා වගේම අපි ඵලදායී වෙන්න අවශ්‍යයි. විශ්වාසවන්ත වෙන්න ඕන ගැඹුරට වර්ධනය වීමෙන් ගුණාත්මක වර්ධනය ආත්මික වර්ධනය තියෙන්න අවශ්‍යයි. ඒ වගේම සංඛ්‍යාත්මක අපි ඵල දරන්න ඕන සංඛ්‍යාත්මක වර්ධනය වෙන්න ඕන. වර්ධනය වෙන සභාවක් කියන්නේ මේ අංශ දෙකම තියෙන්න අවශ්‍යයි. සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වර්ධනය වෙන්න ඕන. මේ සන්ධ්‍යාවේ රැවටෙන්නට ස්තුතිවන්ත වෙනවා අප සමග සිටීම ගැන. ඔබ සටහන් ගන්න උත්සාහ කරපු අයට ගොඩක් ඒවා ලියන්න තියෙනවා. මම විශ්වාස කරන ගොඩක් කාරණා ඉදිරිපත් කරා. නමුත් සාරාංශයක් හැටියට මම කතා කරලා කියනවනම් ස්තුතියි අපිට සැබෑ තත්ත්වය අපිට ඉදිරිපත් කරපු නිසා. මම විශ්වාස කරනවා මෙතන ඉන්න බොහෝ නායකයන් මේ කාරණා ගැන එකඟ වෙනවා. මේ නිරීක්ෂණයන් එක්ක එකඟ වෙනවා. මම දන්නේ අපේම ලංකාවේ තිබෙන සභාව ගැන නිවැරදි සමීක්ෂණයක් කරායි කියලා හිතන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා මීට වඩා ප්‍රතිඵල භයානක වෙන්නත් පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා නැවතත් අපි කන්නඩි ඉස්සරහට ගිහිල්ලා අපේම තත්ත්වය බලා ගන්න අපිට අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. අපිට අහිමි වෙන භූමිය ඉතාමත් ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. අපේ සාක්ෂිය බිඳ දමලා තිබෙනවා. කිතුණුවන් නොවන සමාජයක අපේ සාක්ෂිය නැති කරගෙන තිබෙනවා. මම විශ්වාස කරනවා අද සුබ ආරංචියේ ජේසුස් වහන්සේ ජීවමානව ඉන්නවයි කියන පණිවිඩයෙන් අපි ධෛර්යමත් වෙලා තිබෙනවා. ඒ වගේම ඉතුරු වූ සෙනග ඉන්නවා. එහෙනම් අපේ ආයෝජනය ඒ ඉතුරු වූ සෙනගට ගෝලත්වයට ඒ කුසගින්නි ඉන්නා වූ සෙනගට දෙන්න අවශ්‍යයි. අපි අධෛර්යමත් වෙන්නේ අපි ධෛර්යමත් වෙනවා. මේ යහපත් දේ සිදු වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා විශ්වාසවන්තව ඉන්න ඉතිරි වූ අයව අපි තෝරගන්න ඕන. අපි නායකයන් හැටියට බහුතරය දෙස නෙමේ මේ කුසගින්නෙන් ඉන්නා වූ ඉතුරු සෙනග නැත්නම් කුඩා සෙනගට අපි අවධානය දෙන්න ඕන. ඒ වගේම මම කැමති තවත් කාරණාවක් තමයි
ගෝලත්වය ගැන තිබෙනා වූ මිත්‍යා මත මම විශ්වාස කරනවා තවත් ගැඹුරින් අධ්‍යයනය කරන්නට අවශ්‍යයි. මම විශ්වාස කරනවා මේකේ රෙකෝඩින් එකක් පටිගත කිරීමක් අපේ සහභාගීවන්ට ලබා දෙන්න පුළුවන් වෙයි මේ ගැන තව සවන් දීලා හුම්කම් දෙන්න මම විශ්වාස කරනවා. ඒක අමාරුයි කියලා අපි හිතුවත් අපි සමහරක් වෙලාවට හිතනවා ඒක අමාරුයි නැත්නම් මේක ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා නැත්නම් අපි හිතනවා මේක විකල්පයක්. නමුත් අපි ස්තුතිවන්ත වෙනවා පාස්ටර් එඩ්මන්ඩ් මේකේ වෙනස පහදලා ඒක පැහැදිලි කරලා දුන්න නිසා. ඒ වගේම අපිට අභිප්‍රායිකව මේකට යමු වෙන්න ඕන ගෝලත්වයේ කියන කාරණාව सिद्ध කරන පිණිස. ගෝලත්වය ගැන මිත්‍යාමත දුරු කිරීම ගැන කතා කරනවා. අපේ මිදීමේ ප්‍රමුඛතාවය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමිත්වය. ස්වාමින් වහන්සේ ඇවිද්දා වගේ ඇවිදින. දෙවියන් වහන්සේම අපිට උපකාර කරන්න ඕන. ස්වාමින් වහන්සේම අපිට උපකාර කරන්න ඕන. උන්වහන්සේට යටත් වුණා වූ ජීවිතයක් ස්වාමිත්වයට යටත් වුණා වූ ජීවිතයක් ගත කරන පිණිස. මොකද අපි හැම කෙනෙක්ම පොරබදනවා. මම දන්නේ ඔබ කැමතිද මේක තව ටිකක් පැහැදිලි කරනවට මන්ද අපි මනුෂ්‍යයන් හැටියට අපි ගොඩාක් වෙලාවට පාපයට ඇදී යනවා. ජේසුස් වහන්සේ දිහා බලලා කතා කරලා කියනවා කොහොමද අපි මේක කරන්නේ මේ පාපිෂ ජීවිතයෙන් අයින් වෙන්නේ. සමහරක් වෙලාවට නායකයෝ දැස බලලා කියනවා ඒගොල්ලන් ගියේ නෑ ගමන ඒගොල්ලන් වරද්දාගත්තා. එහෙනම් ඒගොල්ලන් එහෙමනම් මට තියෙන බලාපොරොත්තුව මොකක්ද? සැකයක් අපි තුල ඇති වෙලා තිබෙනවා. අපිට ඇත්තටම උන්වහන්සේත් එක්ක යන්න පුළුවන්ද මේ තියෙන පසුබිම? පාස්ටර් එඩ්මන්ඩ් චෑන් යම් අදහසක් දක්වන්න කැමතිද? මේක ඊටමත් උතුම් ක්‍රිස්තුස් වහන්සේ මා තුල ඉන්නවා. අපේ ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ තිබෙනා වූ මිදීමේ අනුග්‍රහය උන්වහන්සේ කෙරෙහි තමයි අවධානය තිබෙන්නේ. අවධානය අපි කෙරෙහි නෙමෙයි තියෙන්නේ. අපි කොච්චර වර්ධනය වුණාද, අපි කොච්චර කරාද, අපි කොච්චර යහපත්ද කියන එක නෙමෙයි. මේදී තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ අප තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල සිටීමයි ක්‍රිස්තුස් වහන්සේ අප තුල සිටීමයි අතර වෙනස මොකක්ද? අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවයි කිව්වහම ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ මිදීම තුල උන්වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ මුදීමේ ලේන් මිලදී අරගෙන තිබෙනවා. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා. උන්වහන්සේ තුල බැඳී පවතිනවා. උන්වහන්සේ තුල සිටිනවා. අපේ ගැලවීම ගෝලත්වයට මේක බලපානවා. නමුත් තැනකට එනවා කිතුණු ජීවිතේ අපි හඳුන ගන්නවා අපිට තවත් ශක්තිය නැහැ. උන්වහන්සේට යටත් වෙන්න තව ආශාවක් තියෙනවා ශුද්ධ ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. හැබැයි අපේ ශුද්ධකමක් නැහැ. අපේ තුල පාපයක් තිබෙනවා. මම ශුද්ධ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න මම ශුද්ධකම ගැන නෙමෙයි මම හිතන්නේ ගොඩක් වෙලාවට මගේ පාපය ගැන තමයි මට පේන්නේ. එතකොට තමයි යෙසාය වගේ මොරගසන්නේ මම අපවිත්‍ර තොල් ඇති මිනිස්සෙක්. මම පෞල්තුමා යාඥා කරා වගේ යාඥා කරනවා ස්වාමිනී කාටද පුළුවන් මාව ගලවන්න. එතකොට තමයි මම අවබෝධ කරගත්තේ මා තුළ ඉන්න ක්‍රිස්තුස් වහන්සේ තමයි මහිමේ බලාපොරොත්තුව. මං ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉද්දී උන්වහන්සේගේ අනුග්‍රහය මිදීම හම්බ වෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ඉද්දී මගේ දුර්වලකම් උන්වහන්සේ තුළ සම්පූර්ණ කරලා උන්වහන්සේ අපිව නැගිටිනවා. උන්වහන්සේගේ ප්‍රේමයේ කරුණ කොටගෙන අපේ උපකාරයක් නැතිව බෙලහීනව මොරගසද්දී උන්වහන්සේ අපි තුලට ඇවිල්ලා අපි තුල කියනවා පුතා කමක් නැහැ පුතා දුව මම උඹේ කාරණාව පියවුවා. අපේ ශක්තිය අපේ ශුද්ධකම අපේ භක්තිවන්තකම නෙමෙයි අපේ දුර්වලකමයි ඇත්තටම. මම දුර්වල වෙයිදී මම ශක්තිමත් වෙනවා කියලා පෞල්තුමා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මම දුර්වලකම අඳුන ගන්නවා. උන්වහන්සේගේ ශක්තිය අප තුල සම්පූර්ණ වෙනවා. මම විශ්වාස කරන්නේ මේ උන්වහන්සේ මත යැපීම සහ අපේ දුර්වලකම අඳුන ගැනීම ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කිරීමට මහත් උපකාරයක් වෙනවා. අනිත් කාරණාව තමයි පරිණත භාවය.
මේ අපි දැන් පැහැදිලි කරා වූ කාරණාවත් එක්ක ඒක සම්බන්ධ වෙලා තිබෙනවා. අපිට ඉදිරියේ තිබෙනා වූ අභියෝගය තමයි. ඒක තමයි ප්‍රධාන තැන. ස්වාමින් වහන්සේ අපිට උපකාර කරන්නට අවශ්‍යයි. ඒ සත්වයට පත්වෙන්න අපි ඉන්නව පසුබිම තුළ මනුෂ්‍ය සත්‍ය ස්වභාවය හොයනවා. මම විශ්වාස කරනවා. මහත් වගකීමක් තිබෙනවා එඩේරුන් හැටියට අපේ පැත්තේ. ඇත්තරම ප්‍රකාශ කරන්නට ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවිතයක් ගත කරන්න. මොකද මනුෂ්‍ය සැබෑ සත්‍ය ජීවිතය වෙනවා. මේ කුරුසිය කියනව අදහස ඔහු ඔබ ඒ ගැන තදින් කතා කරා නමුත් ආශිර්වාද කරන්න මට ආශිර්වාද කරන්න කියන සංස්කෘතියක ස්වාමීන් වහන්සේ මගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරයි සපුරාලයි කියන මේ සංස්කෘතිය තුළ අපි සැබෑ කැපවීමකට ඇවිල්ලා තිබෙනවද කුරුසිය කේන්ද්‍ර කරගත් ජීවිතයක් ගත කරන්නට ඒ ප්‍රශ්න නිසා ස්තුති ඒක ඉතාමත්ම ගැඹුරු ප්‍රශ්නයක් අපි ඉතාමත්ම තේරුම් ගන්නට අවශ්‍යයි උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්නට බලාගෙන සිටිනවා සනසන්න බලාගෙන ඉන්නවා නමුත් ප්‍රශ්නය මේකයි ඒකෙන් මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් ජීවිතයක් ගොඩනගන මගේ බලාපොරොත්තු මගේ ආසාවන් මට සතුට මගේ සාර්ථකත්වය මගේ උසස් වීම අපි හැම වෙලාවකම දෙවියන් වහන්සේ වෙතට එන්නේ මම මගේ මට දෙයක් කරන්න ස්වාමිනී මගේ ජීවිතය වර්ධනය කරගන්න දියුණු කරගන්න උපකාර කරනවා මම යන්නේ නැහැ ස්වාමිනී මගේ ජීවිතේ සියල්ල ඔබ වහන්සේට යටපත් කරනවා ඔබ වහන්සේ ප්‍රසන්න පුද්ගලයා වන පිණිස දැන් මම කේන්ද්‍ර කරගත්තා වූ තත්ත්වයේ තියෙන ප්‍රශ්නය තමයි මම මාදිහා බලලා මාව සතුටටපත් කරගන්න හදනවා දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වා ඒක ඔබව සතුටටපත් කරනවා මම මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයට හැරෙන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේට කේන්ද්‍ර කරගත් ජීවිතය ගත්තහම මේ මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගත්ත වූ ජීවිතයක් කියන දෙකම කිතුරු ජීවිතයේ තිබෙනවා. මේක ආත්මික ආශිර්වාදය තිබෙනවා මොකද දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා අපි උන්වහන්සේට ප්‍රේම කරනවා මේ දෙකම එකිනෙකට යා යුතුයි මේ ආශිර්වාදයේ ගමන යන්න අවශ්‍යයි ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ආශිර්වාදයේ ධනෙ ලබා ගන්නට එපිෂ 4 5 6 කන කතා කරද්දි කතා කරනවා එකේ දෙකේ කතා කරනවා ස්වාමීන් වහන්සේ තුල තියෙන ආශිර්වාද හැබැයි 4 5 6 පරිච්ඡේද වල කතා කරලා තිබෙනවා අපේ ගමන ගැන ඒක අපි දැනගන්න අවශ්‍යයි අපි වගකීමක් දරන සෙනගක් හැටියට ජීවත් වෙන්න අවශ්‍යයි අපි ඉස්සල්ලා කියනවා ස්වාමීන් ආශිර්වාද කරන්න ස්වාමීන් අපිට උපකාර කරන්න හැබැයි ඊට පස්සේ අපි හැරෙන්න ඕන ඔබ වහන්සේගේ ආශිර්වාද සමග ඔබ වහන්සේත් එක්ක ගමන් කරන ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේ තෝරගත් ඕනෑකරකින් මට ආශිර්වාද කළා වගේම අන් අයට ආශිර්වාදයක් වෙන්න ඔබ වහන්සේ ඒ මාත්මික යුද්ධයේ එදෙන්ට උදව් කරන්නට ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්ථිර වෙන්න උදව් කරන්න මේ අපේ ආශිර්වාදය සහ අපේ වගකීම කියන දෙකම එකිනෙකට යා යුතුයි. ඔව් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න කැමති. අපි යා යුතු ගමනකුත් තිබෙනවා උන්වහන්සේත් එක්ක. බොහොම ස්තුතියි පාස්ටර් එඩ්මන්ඩ්. ස්තුතිවන්ත වෙනවා අපගේ හදවත් නැවුම් කිරීමෙන් අභියෝග අපි හදවත් වලට අභියෝගයක් ගෙනාවට අපේ දේශීය උදෙසා ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් කරන පිණිස උන්වහන්සේ අපිට අභියෝගයක් දුන්නා. මේ ස්ථානයේ ඉන්න හැම කෙනෙක්ම ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඒ කැපවීමට ගෙනෙන්න සැබවින්ම ඔබ හැම කෙනෙක්ම නිවැරදි ආකාරයෙන් ප්‍රමුඛතාවයක් තියාගෙන උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට ඒ වගේම ආත්මික පරිණත බව සොයන්නට අපේ ආත්ම විදීමේ ඉලක්කය හැටියට ඒ වගේම ආත්මික ගුණ වීම ජීවිත රටාවක් කරගන්නට ස්වාමින් වහන්සේම අපිට උපකාර කරනවා මම ඉල්ලා සිටිනවා අපි ඊළඟ සති තුන තුලදී යන අතර අපිට යාඥා කරන්න කියලා ඉල්ලා සිටිනවා පාස්ටර් එඩ්මන්ඩ් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සිස්ටර්
ඇන්ට ස්තුතිවන්ත වෙනවා ඔහුව නිදහස් කරාට අපිට ආශිර්වාද කරන්නට අපි විශ්වාස කරනවා මේ විශේෂිත මොහොත ඉතාමාත්ම වැදගත් මේ දේශයේ අපිට තිබෙන්නා වූ ලොකුම අභියෝගය කොවිඩ් නෙමෙයි. අපි මම විශ්වාස කරනවා පාලකවරුන් හැටියට මේ තියෙන වාතාවරණය නැගිටින්න ඕන. ස්වාමින් වහන්සේ ඒ සදා අපිට මඟ පෙන්වන්නට ඕන. පාස්ටර් එඩ්මන්ඩ්ට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ සේවය ආශිර්වාද ලබන්නට ඕන ස්වාමින් වහන්සේ තුල ගමන් කරන අතර ස්තුතිවන්ත වෙනවා මේ දේශය උදෙසා ඔබ වැගිරෙවුවා මේ වැගිරෙවුවා. ඒ වගේම මේ රාත්‍රියේදී ඒ අල්තාරයන් ගොඩනගන්නට අපේ ජීවිත ඒ අල්තාරයන් මත කැප කරන්නට උන්වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට කරන පිණිස උන්වහන්සේගේ පරමාර්ථයන් පමණක් අපේ දේශයේ ඉෂ්ට වෙන්න ඕන. උන්වහන්සේගේ ආත්මන වහන්සේ පමණක් අපිට මඟ පෙන්වන්නට ඕන අපේ ඉලක්කයට යන්න.